තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේෂ මූල සිද්දක කියන පාඩම යටතේ මේ ද්වේෂය කියන්නේ මොකක්ද කියන එක ඔන්න කෙටියෙන් පැහැදිලි කරනවා. මොකක්ද? ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ස්වභාවයය. ද්වේෂය කියලා කියන්නේ මේ සිතින් ගන්න අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ගතිය. විරුද්ධ වෙන ගතියට තමයි ද්වේෂය කියලා කියන්නේ. එහෙම නැත්නම් අරමුණට නොකමැති ස්වરૂපේ. එතකොට මේ ද්වේෂය හඳුන්වන්න තව එක එක වචන අපි යොදනවා සාමාන්‍ය අපේ ව්‍යවහාරයේ. ඒවා තමයි මේ කියන්නේ කෝපය, තරහව, වෛරය, ඊට පස්සේ බය, අප්පිරියාව, ඊට පස්සේ නොසතුට කියන මේ වචන වලින් කියවෙන්නේ ද්වේෂයම තමයි. ද්වේෂයම තමයි මේ වචන වලින් කියවෙන්නේ. එතකොට මේ ද්වේෂය අරමුණේ හැපෙන්නාක් මේ නැතිවෙන නිසා මේකට කියනවා ද්වේෂයට ප්‍රතිග කියලා. ප්‍රතිග කියලත් කියන්නේ ද්වේෂයටම තමයි. එහෙම කියන්න හේතුව තමයි අරමුණේ හැපෙන ස්වરૂපය නිසා. ප්‍රතිග කියලා කියන එක මතක තියාගන්න. එතකොට මේ ද්වේෂ මූල සිත අපි අර ලෝභ මූල සිත කිව විදිහට මේ වේදනා බෙහෙදයෙන් බෙදෙන්නේ නැහැ. ලෝභ මූල සිත වේදනා බෙහෙදයෙන් දෙකට බෙදුණා. මොකද සෝමනස්ස සහගත ඊළඟට උපේක්ෂා සහගත කියලා. හැබැයි මේ ද්වේෂ මූල සිත එහෙම වේදනා බෙහෙදයෙන් බෙදෙන්නේ නැහැ. නිරන්තරයෙන්ම පවතින්නේ දෝමනස්ස වේදනාවෙන් යුක්තව. දෝමනස්ස වේදනාවෙන් යුක්තවයි පවතින්නේ. එතකොට දෝමනස්ස වේදනාව කියලා කියන්නේ අරමුණේ නරක ගතිය ආස්වාදේ කරන ස්වરૂපේ. අරමුණේ නරක ගතිය විඳින ස්වરૂපයට තමයි දෝමනස්ස වේදනාව කියලා කියන්නේ. එතකොට මේක පැහැදිලි කරනවා අපි ශෝකය කියලා කියන්නේත් ওই දෝමනස්ස වේදනාවටම කියලා. ඒකට ද්වේෂ මූල චිත්තය බෙහෙදයට පැමිණෙන්නේ මේ සංස්කාර වශයෙන්. අපි කිව්වේ අර සසංකාරික සහ අසංකාරික කියලා. එතකොට දැන් ලෝභ මූල සිත නම් බෙහෙදයට පැමුණුනේ වේදනා වශයෙන්, ඊට පස්සේ දෘෂ්ටි වශයෙන්, ඊට පස්සේ සංඛාර වශයෙන්. හැබැයි මේ ද්වේෂ මූල සිත බෙදෙන්නේ සංඛාර වශයෙන් නැත්නම් සංස්කාර වශයෙන් විතරයි. එතකොට ඒ ක්‍රමයෙන් ගත්තහම ද්වේෂ මූල සිත් දෙකයි දෝමනස්ස සහගත ප්‍රතිග සංප්‍රයුක්ත අසංස්කාරික සිත ඊළඟට දෝමනස්ස සහගත ප්‍රතිග සංප්‍රයුක්ත සසංස්කාරික සිත. අපිට බලන්න පුළුවන් මේ බෙහෙදේ ඇති වෙන විදිහ. ද්වේෂ මූල සිත අවසරයි සන්නස්. එතකොට මේ අසංස්කාරික සසංස්කාරික කියනකොට අපි මුලිනුත් පැහැදිලි කරා කාගේවත් මෙහෙවීමක් නැතුව નિરાයාසයෙන්ම අපිට ඒ කටයුත්තට සිත පහළ වෙනවා නම් ඒ අවස්ථාවේදී අසංස්කාරිකයි කියලා කිව්වා. කාගේ හරි මෙහෙවීමක් ඇතිව එහෙම නැත්නම් තමාගේම පසුබසින සිත උත්සාහවත් කරමින් ඇති වෙනවා නම් ඒ වෙලාවේදී සසංස්කාරික කියලා කිව්වා. ඉතින් බලමු ද්වේෂ මූල සිත. ඔන්න ඒ ද්වේෂ මූල සිත ගත්තාම දෝමනස්ස සහගත ප්‍රතිග සංප්‍රයුක්තයි. කි වෙනසක් නැහැ. ඊට පස්සේ බෙදෙනවා දෙකට. එකක් දෝමනස්ස සහගත ප්‍රතිග සංප්‍රයුක්ත අසංස්කාරික සිත. අන්න. ඊළඟට දෝමනස්ස සහගත ප්‍රතිග සංප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට බලන්න ද්වේෂ මූල සිත මේ දෙකට බෙදෙන හැටි නැත්නම් සිත් දෙකක් බවට පත් වෙන්නේ මේ සංස්කාර වශයෙන් පමණයි. එක සිතක් අසංස්කාරිකයි, එක සිතක් සසංස්කාරිකයි. එතකොට මතක තියාගන්න බොහොම පහසුයි.
දෝමනස්ස සහගත ප්‍රතිග සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත දෝමනස්ස සහගත ප්‍රතිග සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට ඒ විදිහට තමයි ඒ සිත් දෙක එන්නේ. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන් පොතේ ඒ විදිහටම තියෙනවා. පළවෙනි එක දෝමනස්ස සහගත ප්‍රතිග සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට දෙවෙනි එක දෝමනස්ස සහගත ප්‍රතිග සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. හොඳයි. එතකොට මේක පැහැදිලි කරනවා කෙනෙකුගේ මෙහෙවීමක් නැතිව තමාගේම ඕනෑකමින් ප්‍රාණඝාත ආදී කිරීමේදී පළවෙනි ද්වේෂ මූල සිත ඇති වෙනවා. ඊළඟට අනුන්ගේ මෙහෙවීමකින් තමන් ප්‍රාණඝාත ආදියක් කරනකොට දෙවෙනි ද්වේෂ මූල සිත ඇති වෙනවා. හොඳයි. එතකොට දැන් අපි සමහරවිට අපිට හිතෙනවා අපි මේ විනෝදයට සත්තු මරනකොට අපිට ඔය ද්වේෂ මූල සිත් ඇති නොවෙනවා ඇති. එතකොට අපි ලෝභ මූල සිත් වලින් ඒ සත්තු මරනවා ඇති කියලා අපිට සමහරවිට හිතෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී සතා මරණ අවස්ථාවේදී ඇති වෙන්නේ ද්වේෂ මූල සිත්මයි කියන එක පැහැදිලි කරනවා. ඒ අවස්ථාවේදී ඇතිවෙන ද්වේෂය බොහොම සියුම් දේශයකින් යුතුව තමයි ද්වේෂ මූල සිත් පහළ වෙන්නේ. එතකොට තමන්ට හානියක් කරන්නට එන සතුරෙකු මැරීමේදී ඇතිවෙන ද්වේෂය රෞද්‍රයි. හැබැයි ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරණ කල්හි ඇතිවෙන ද්වේෂය බොහොම සියුම්. ඒ වෙලාවේ ද්වේෂය නැහැ කියලා ගන්න එපා කියලා කියනවා. හොඳයි. ඊළඟට ද්වේෂ මූල සිත් උපදින අවස්ථා. අපි ලෝභ මූල සිත්වලත් මේ විදිහටම පැහැදිලි කරා. කර්මපත 7ක්. එතකොට ද්වේෂ මූල සිත්වලත් ඔය විදිහටම කර්මපත 7ක් පැහැදිලි කරනවා. බලන්න. ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තා දානය, මුසාවාදය, පෛශුන්‍ය වචනය, සම්ප්‍රප්‍රලාපය කියන මෙන්න මේ අකුසල් කර්මපත 7 සිදු කිරීම වශයෙන් ද්වේෂ මූල සිත් උපදිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න දැන් කර්මපත කියලා කිව්වේ ප්‍රතිසන්දිය අනතුරු භවයේ උප්පත්තියක් ලබා දෙන කර්ම වලට අපි කිව්වා කර්මපත කියලා. කර්මපත. එතකොට එබඳු කර්මපත 7ක් මේ ද්වේෂ මූල සිත් වලින් සිදු වෙනවා. එතකොට ප්‍රාණඝාතය, පරුෂ වචනේ, ව්‍යාපාදේ. මෙන්න මේ තුන තමයි විශේෂයෙන්ම මේ ද්වේෂ මූල සිත් වලින් සිද්ධ වෙන්නේ. ඊළඟට මෙතන මුසාවාදය කියලා කියන්නේ මුසාවාදය කියන එකමයි. ඒක වෙනසක් නැහැ. පෛශුන්‍ය වචනේ කියලා කියන්නේ පේශුන්‍ය වචනේ නැත්නම් අපි කේලම් කියනවා කියන්නේ අන්න ඒකමයි. එතකොට සම්ප්‍රප්ලාපේ ගැන දන්නවා කවුරුත්. එතකොට බලන්න දැන් ලෝභ මූල සිත ගත්තාම ලෝභ මූල සිත ඇති වෙනකොට නැත්නම් ලෝභ මූල සිතෙන් සිදුවන කර්මපත 7ක් කිව්වා. ඒකෙදි අදත්තා දානේ, කාම මිත්‍යාචාරය, මුසාවාදේ, පිසුනා වාචය, සම්ප්‍රප්ලාපේ, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය කියලා 7ක් කිව්වා. දැන් බලන්න එතකොට මේකෙදි බලනකොට අපිට අර මුලින් ලෝභ සිත් වලින් සිදුවෙන කර්මපතත් මේකෙත් තියෙනවා. නේද? මොනවද බලන්න? එතකොට මුසාවාදයේ තියෙනවා, ඊට පස්සේ පිසුනා වාචයේ තියෙනවා, ඊළඟට සම්ප්‍රප්ලාපේ තියෙනවා, ඊළඟට අදත්තා දානී තියෙනවා. එහෙමනම් මේ කියපු 4 ලෝභ මූල සිත් වලින් සිද්ධ වෙන්නත් පුළුවන්, ද්වේෂ මූල සිත් වලින් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගමුකෝ අදත්තා දානී කියන එක හොරකම් කරන එක. හොරකම් කරන එක කෙනෙක් කෙරේ තරහෙන් කෙනෙක් කෙරේ යමනාපයක් තියෙනවා. ඒ තරහ නිසා ගිහිල්ලා හොරකම් කරනවා. එතකොට බලන්න අන්න අදත්තා දානී ද්වේෂ මූල සිතිමුත් සිද්ධ වෙනවා. ඊට පස්සේ ලෝභ මූල සිතිනුත් අදත්තා දානී සිද්ධ වෙනවා. ඉතින් නමුත්
ප්‍රාණඝාතය, ඊට පස්සේ පරුෂ වචනේ, ඊට පස්සේ ව්‍යාපාදේ කියන මේ අකුසල් කර්මපත තුන ලෝභ මූල සිත් වලින් සිද්ධ වෙන්නේ නැහැ. දේශ මූල සිත් වලින් පමණයි සිද්ධ වෙන්නේ. දැන් කේලම් කීම ගත්තත් අපි ලෝභ මූල සිත් වලින් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දේශ මූල සිත් වලින් වෙන්නත් පුළුවන්. ඒකට Tamanට ප්‍රායෝගිකව හිතලා බලන්න පුළුවන් මේ කර්මපත සිද්ධ වෙන අවස්ථා. සිත් දෙකොට්ටාසෙම සිද්ධ වෙන කර්මපතක් තියෙනවා. ඒ සිත් වලට නැත්නම් ඒ සිත් වලට පොදු වුණු විශේෂ වුණු කර්මපතක් තියෙනවා. හොඳයි ඊළඟට දැන් අපි පරුෂ වචනේ කියනකොට මොකක්ද ඉතින් අදහස් කරන්නේ මේ අනිත් අයගේ සිත් රිදෙන වචනේ කියන්නේ. අනිත් අයගේ සිත රිදෙන වචන කතා කරනවා නම් අන්න ඒ වෙලාවේදී අපි කියනවා පරුෂ වචනේ කියලා. දැන් පරුෂ වචනේ කියනකොට සමහරුන් ඒ අය අනිත් කෙනාගේ ජාතිය ගැටලා බයිනවා. එහෙම නැත්නම් එයාගේ ශිල්පයේ ගැටලා බයිනවා. එහෙම නැත්නම් නම සම්බන්ධ කරලා බයිනවා. ඉතින් අන්න ඒ අවස්ථාව තමයි එතනදි මේ පරුෂ වචනේ කියලා අදහස් කරන්නේ. එතකොට ව්‍යාපාදේ කියන එකත් අපි එදා මම හිතන්නේ පැහැදිලි කරා. අන් කෙනෙක් කෙරෙහි තරහ ගන්නවා එපමණකින් ව්‍යාපාදේ නැහැ. ඒ තැනත්තා නැසේවා වෙනසේවා කියලා හිතනවා. අන්න එතකොට තමයි ව්‍යාපාද කර්මපතේ සිද්ධ වෙන්නේ. හොඳයි. ඊළඟට පැහැදිලි කරනවා අනුන්ගේ අගුණ කීමේදී ඒවට අහුම්කම් දීමේදී තමා කරන කල වරද කියනව ඇසෙන කල්හි තමාගේ අඩුපාඩුකම් දුබලකම් කියනව ඇසෙන කල්හි මේ ද්වේෂ මූල සිත් අපිට පහළ වෙනවා කියන එක. ඊට පස්සේ සේවකාදී නකී කරු වෙනකොට ඊට පස්සේ අනුන් වරද කරනවා දකිනකොට අනුන්ගේ අනිත් කෙනෙක් වරදක් කරයි කියලා හිතෙනකොට මේ අවස්ථාවවලදී ද්වේෂ මූල සිත් ඇති වෙනවා. ඊට පස්සේ අපි කෙනෙකුගෙන් යමක් ඉල්ලනවා ඒක දෙන්නේ නැහැ. එතකොට මේ අවස්ථාවේදී මේ ද්වේෂ මූල සිත් ඇති වෙනවා. ඊට පස්සේ සතුරන් දකිනකොට තමාට කරපු සතුරුකම් සිහි වෙනකොට මේ ද්වේෂ මූල සිත් ඇති වෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මේ ශෝක කිරීම වශයෙන්ුත් ඇති වෙන්නේ ද්වේෂ මූල සිත්මයි කියලා. කියන්නේ දැන් අපි ප්‍රිය කෙනෙක් මැරුණට පස්සේ එහෙම නැත්නම් වෙන අලාභයක් සිදු වුණාට පස්සේ එහෙමත් නැත්නම් තමන් අතින් විශාල වරදවල් සිදු වුණාට පස්සේ ශෝකය ඇති වෙනවා අපිට. එතකොට අන්නේ ශෝකය ඇති වෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්මයි. ඊළඟට මේ ඊර්ෂ්‍යාවත් එක්ක ද්වේෂය පහළ වෙන්නේ. කියන්නේ නැත්නම් අපි ද්වේෂයත් එක්කම තමයි ඊර්ෂ්‍යාවත් ඇති වෙන්නේ. පැහැදිලි කරන එක තමාට වඩා හොඳින් කන බොන අය, අඳින පළඳින අය දැක්කහම, හොඳ රත වාහන වලින් යන්නේ අය දැක්කහම, හොඳ ගෙවල් හදාගෙන ඉන්න අය දැක්කහම, ඒ වගේම ගරු බුහුමන් ලබන අය දැක්කහම අපිට ඊර්ෂ්‍යා සහගතව ද්වේෂ මූල සිත උපදිනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා නිතරම අනුන්ගේ අගුණ සොයමින් ඉන්න අයට, හිතමින් ඉන්න අයට දවසේ බොහෝ කාලයක් පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්මයි කියලා. එතකොට බලන්න මෙතනදී පැහැදිලි කරනවා මේ ද්වේෂ මූල සිත් දෙකයි තියෙන්නේ. හැබැයි පුළුල් විශේෂ පරාසයක් මේ දෙකට කැටි වෙනවා මේ සිත් දෙකට. එතකොට අපි ඉදිරියේදී පැහැදිලි කරනවා මේ සම්බන්ධයෙන් කියන්නේ ද්වේෂයත් එක්ක තමයි ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය කියන මේ චෛතසික තුනක් පහළ වෙන්නේ. නැත්නම් අපි කියන හැටියට මේ කෙලෙස් තුනක් පහළ වෙන්නේ මේ ද්වේෂ මූල සිතත් එක්කමයි. දැන් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ තමාට වඩා හොඳින් ඉන්න අය දැක්කට පස්සේ ඒක නොයිවසන ගතිය හිතේ. අන්නේ ඊර්ෂ්‍යාවත් ඇති වෙන්නේ මේ ද්වේෂ මූල සිතේම තමයි. දැන් ද්වේෂ මූල සිත එක්කම තමයි.
ඊළඟට අපි මච්චරිය කියලා කියන්නේ තමාගේ තියෙන දේවල් සංගවන ගතිය. අනිත් අයට සාධාරණය වෙන්න දෙන්නේ නැහැ. සංගවන ගතිය. ඒකට කියනවා මච්චරිය කියලා. මේ මච්චරිය ඇති වෙනකොටත් ද්වේෂ මූල සිත් තමයි පහළ වෙන්නේ. ඊළඟට කුක්කොච්චේ කියලා කියන්නේ කල නොහොඳ නොකල හොඳ ගැන පසුතැවෙනවා. කල නොහොඳ නොකල හොඳ ගැන පසුතැවෙනවා. අනේ මගේ අතින් මෙහෙම වරද්දක් වුණානි මට ඒ වෙලාවේ ඒක නොකර ඉඳයි තිබ්බේ ওই විදිහට පසුතැවෙනවා. මේ පසුතැවෙන අවස්ථාවේදී පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්මයි. ද්වේෂ මූල සිත්මයි පහළ වෙන්නේ. හොඳයි. ඒ සම්බන්ධයෙන් අපි තවදුරටත් ඉදිරියේදී පැහැදිලි කරනවා. අපි කෙටියෙන් තමයි දැන් ඔය පැහැදිලි කරේ. ඊට පස්සේ මේ ද්වේෂසිත පහළ වෙන්න තවත් හේතු මේ ධර්මයේ දක්වනවා. ඒවට කියනවා දස ආඝාත වස්තු කියලා. දස ආඝාත වස්තු. අහලත් ඇති බොහෝ දෙනෙක්. ඒකෙදී පළවෙනි එක පැහැදිලි කරනවා අනත්තම්මේ අචරි. අනත්තම්මේ අචරි. ඒ කියන්නේ අසවලා මට අනර්ථයක් කරා. අසවලා මට අනර්ථයක් කරා කියන මෙන්න මේ අදහස නිසා ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා. දැන් අපි කියන්නේ අසවලා මට මෙහෙම කරා. මේ වගේ නොහොබිනා දේවල් කරා. එතකොට මේ අදහසත් එක්ක ඔන්න ඊට පස්සේ වෙන්නේ ද්වේෂ මූල සිත් පහළ වෙනවා. ඊළඟට අනත්තම්මේ චරති. ඒ කියන්නේ අසවලා මට දැනුත් අනර්ථය කරනවා. මේ වර්තමානිත් කරනවා. අන්න ඒ විදිහට හිතනකොට ඊට පස්සේ ද්වේෂ මූල සිතයි අපිට පහළ වෙන්න ගන්නෙ. ඊළඟට අනත්තම්මේ චරිස්සති. ඒ කියන්නේ අසවලා මට අනාගතයේදී අනර්ථය කරાવી. අසවල් කෙනා වර්තමානයේත් කරන අනාගතයේත් මට කරાવી කියලා ඔන්න ඔය විදිහට අදහස් එනකොටත් ඊළඟට ද්වේෂ මූල සිත් පහළ වෙනවා. ඊළඟට පියස්සමේ මනාපස්ස අනත්තං චරි. ඒ කියන්නේ මගේ මිත්‍රයාට මගේ ප්‍රියමනාප කෙනාට අසවලා අනර්ථය කරා. අසවලා නොහොබිනා වැඩ කරා. අන්න ඒ විදිහට සිතුවිලි එනකොටත් ඊට පස්සේ ද්වේෂ මූල සිත් තමයි පහළ වෙන්න ගන්න. ඊළඟට පියස්සමේ මනාපස්ස අනත්තං චරති. ඒ කියන්නේ අසවලා මගේ මිත්‍රයාට මගේ ප්‍රියමනාප කෙනාට දැනුත් මේ වර්තමානයේ අනර්ථය කරනවා. අකටයුතුකම් කරනවා. එතකොට ඒ විදිහේ අදහස් එනකොට ඊට පස්සේ ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා. ඊළඟට පියස්සමේ මනාපස්ස අනත්තං චරිස්සති. මගේ මිත්‍රයාට මගේ ප්‍රියමනාප කෙනාට අසවලා අනාගතයේදී අනර්ථය කරાવી නොහොබිනා වැඩ කරાવી. අන්න ඒ විදිහට හිතනකොටත් ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා. ඊළඟට අප්පියස්සමේ අමනාපස්ස. අප්පියස්සමේ අමනාපස්ස අත්තං චරි. මට මගේ සතුරාට මට අප්‍රිය කෙනාට අසවලා යහපතක් කරනවා. යහපතක් කරා. මුලින්ම යහපතක් කරා කියලා. කියන්නේ අතීතයට යහපතක් කරා. අන්න ඒ විදිහට අදහස සිතුවිලි එනකොට ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා. ඊළඟට අප්පියස්සමේ අමනාපස්ස අනත්තං මේ අත්තං චරති. ඒ කියන්නේ මගේ සතුරාට අසවලා දැනුත් උපකාර කරනවා. උදව් කරනවා. අන්න ඒ විදිහට හිතෙනකොට ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා. ඊළඟට අප්පියස්සමේ අමනාපස්ස අත්තං චරිස්සති. කියන්නේ මගේ සතුරාට අසවලා අනාගතයේදී ඉදිරියේදී යහපත කරાવી උදව් කරાવી. අන්න එහෙම හිතනකොට අර තනත්තා කෙරෙහි ද්වේෂ මූල සිත් එයාව අරමුණු කරගෙන ද්වේෂ මූල සිත් පහළ වෙන්න ගන්නවා.
ද්වේෂ මූලසිත පහළ වෙන්න ගන්නවා. එතකොට ඕක තවත් ක්‍රමයකින් අපිට පැහැදිලි කරනවා. ඒක තමයි අත්තං මේ න චරි. ඒ කියන්නේ අසවලාමට යහපතක් කරේ නැහැ. යහපතක් කරේ නැහැ. ඊට පස්සේ අසවලාමට යහපතක් දැනට වර්තමානයේ කරන්නෙත් නැහැ. ඊට පස්සේ අසවලාමට යහපතක් අනාගතේ කරන්නෙත් නැති වේවි. අන්න ඒ විදිහට හිතනකොටත් ද්වේෂ මූලසිත පහළ වෙන්න ගන්නවා. ඊට පස්සේ මගේ මිත්‍රයාට අසවලා යහපතක් අතීතේ කරෙත් නැහැ. ඒ වගේම දැන් කරන්නෙත් නැහැ. ඒ වගේම අනාගතයට කරන්නෙත් නැති වෙයි. මගේ හිතවතාට මගේ මිත්‍රයාට යහපතක් කරෙත් නැහැ, කරන්නෙත් නැහැ, අනාගතේ කරන එකකුත් නැහැ. ඒ විදිහට හිතනකොටත් ද්වේෂ මූලසිත පහළ වෙන්න ගන්නවා. ඊට පස්සේ අප්පියස්ස මේ අමනාපස්ස අත්තං කරි අත්තං නැත්තං චරි. මගේ අසමිතුරාට අසවලා අතීතයේ උදව් කරා. ඒ වගේම මේ වර්තමානයේත් උදව් කරනවා. අනාගතයේත් උදව් කරાવી. අන්න ඒ විදිහට හිතනකොට ද්වේෂ මූල සිතුයි පහළ වෙන්නේ. එතකොට අපි මේ ටික 9ක් හැටියට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. ඊට පස්සේ 10 වෙනි එක තමයි මොකද්ද? අස්ථාන කෝපේ. අස්ථාන කෝපේ කියන්නේ. එතකොට අස්ථාන කෝපේ කියලා කියන්නේ මේ නොතන ගැටෙනවා. ඒකට උදාහරණ හැටියට ඔන්න අද රස්නේ වැඩි නම් එතනත් තරහ ගන්නවා. සීතල වැඩි නම් ඒත් තරහ ගන්නවා. ඉර එළිය වැඩි නම් ඉරට බයිනවා. හඳ එළිය අඩු නම් හඳට බයිනවා. යන ගමන් කොහේ හරි අත වැදුනොත් ඒ ඇඳට පුටුවට බනිනවා. ගලක කකුල වැදුනොත් ගලට බනිනවා. ගල විසි කරනවා. අන්න ඒව තමයි අස්ථාන කෝපය කියලා කියන්නේ. ඒ අස්ථානයේ කිපීම කියන එක නැවත නැවත ද්වේෂ මූල සිත් පහළ වෙන්න හේතුවක් බවට පත් වෙනවා. එතකොට බලන්න ඔන්න ඔය 10ට තමයි දස ආඝාත වස්තු කියලා කියන්නේ. දස ආඝාත වස්තු. එතකොට මෙන්න මේ නිසා අපිට මේ ද්වේෂ මූල සිත් හට ගන්නවා. දැන් අපි හිතලා බලන්න කොය ඔස්සේ නෙවෙයිද අපිට ගොඩක් ද්වේෂ මූල සිත් හටගන්නේ කියන්නේ. මෙන්න මේ හේතුවෙන් තමයි මේවා ඔස්සේ තමයි ද්වේෂ මූල සිත් හටගන්නේ. එහෙමනම් මේ විදිහේ කල්පනා වලින් අපි බැහැර වෙනවා නම්, සිතුවිලි වලින් බැහැර වෙනවා නම් අන්න අර උපදින්න තියෙන ද්වේෂ මූල සිත් උපදින එක නැති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විවහාරයේ මේ ද්වේෂය පහළ වෙන ආකාර අනුව නැත්තම් ද්වේෂය පෙනී සිටින ස්වરૂප අනුව අපි මේ ද්වේෂයට එක එක නම් දීලා තියෙනවා. ද්වේෂයට එක එක නම් දීලා තියෙනවා. මොනවද? දැන් කෝපය කියලා අපි කියනවා. කෝපය කියලා කියන්නේ මේ අරමුණට තදින් ගැටෙන ස්වરૂපේ නිසා අරමුණට තදින් ගැටෙන නිසා අපි ගැටීම් ස්වરૂපයට කෝපය කියලා කියනවාද? නැත්නම් ක්‍රෝධය කියලා කියනවා නේද? ඊළඟට අපි බය කියලා කියනවා. දැන් ඇත්තටම අපි බය වෙනවා. එතකොට බය වෙනකොට අපිට පහළ වෙන්නේ මොන සිද්ද කියලා සමහරවිට අපිට ගැටලුවක් තියෙනවා. එතකොට මේ බය අවස්ථාවේදීත් පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්මයි කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ අවස්ථාවේදී මේ ද්වේෂය ඇති වෙන්නේ අරමුණේ පසුබසින ස්වરૂපයෙන්. ඒ කියන්නේ ද්වේෂයට නැත්නම් අපේ අරමුණ බලවත් අරමුණක්. ප්‍රබල අරමුණක්. අන්නේ ප්‍රබල අරමුණක් ඇති වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? ද්වේෂය පවතින නිකම් ඒ අරමුණේ පසුබසින ගතිය. අන්න ඊට අපි කියනවාද බය කියලා. බය කියලා කියන්නේ ඒ අරමුණේ පසුබසින ස්වરૂපයෙන් ද්වේෂය පහළ වෙන
අවස්ථාවට නැත්නම් ඒ ස්වરૂපයෙන් ද්වේෂ මූල සිත් පහළ වෙන අවස්ථාවට අපි කියනවා බය වෙනවා කියලා. ඊළඟට පිළිකුල. දැන් අපි කියනවා සාමාන්‍ය ව්‍යවහාරයේ පිළිකුල් කියලා. මට ඒක හරි පිළිකුල් කියලා. එතකොට ඒ පිළිකුල කියලා කියන්නේ දැන් මලකුණු එහෙම නැත්නම් ඔය අසුචි වගේ දේවල් දැක්කට පස්සේ මේ ද්වේෂය ඒ අරමුණේ හැකිලෙන ස්වરૂපයෙන් තමයි පවතින්නේ. අරමුණේ හැකිලෙන ස්වરૂපයෙන්. අන්න ඒ අපි අරමුණු කරගෙන තමයි කියන්නේ පිළිකුලයි කියලා. එතකොට පිළිකුල කියලා කියන්නේ අරමුණේ හැකිලෙන ස්වરૂපයෙන් පහළ වෙන මේ ද්වේෂයෙන් යුක්ත ද්වේෂ මූල සිත් වලටම තමයි. ඊළඟට කනගාටුව. කනගාටුව කියලා කියන්නේ ප්‍රිය විප්‍රයෝගාදීදී සිතේ ඇති වෙනවා දැවෙන තැවෙන ස්වરૂපයක්. එතකොට ඒ දැවෙන තැවෙන ස්වરૂපයෙන් තමයි ඒ වෙලාවේ ද්වේෂය පවතින්නේ. අන්න එතකොට අපි කියනවා මේ අවස්ථාවට කනගාටුව කියලා. ඒකට කනගාටුව කියලා කියන්නේ ද්වේෂසිත පහළ වෙන අවස්ථාවක්. ද්වේෂසිත පහළ වෙන අවස්ථාවක්. එතකොට දැන් සමහරු කියනවා මට මේ මිනිස්සයා ගැන තියෙන්නේ මහ පිළිකුලක්. හැබැයි මට තරහක් නැහැ. තරහ නැහැ මිනිස්සයත් එක්ක පුදුම පිළිකුලක් තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේ තියෙන්නේ තරහම තමයි, ද්වේෂයම තමයි. හැබැයි ඒ පවතින ස්වરૂපය ටිකක් වෙනස්. ඊළඟට අපි කියනවා අනබිරතිය කියලා. අනබිරතිය. දැන් අනබිරතිය කියලා කියන්නේ අපි යම්කිසි වැඩක් පටන් ගන්නවා. ඒ පටන්ගෙන ඒ වැඩේ කරගෙන යනකොට ඒක අමාරුයි. එතකොට එහෙම නැත්නම් ඒ කටයුත්තෙන් අපි බලාපොරොත්තු වන ආකාරයට ප්‍රතිඵලෙ නැහැ. අන්න එතකොට ඒ කටයුත්ත සම්බන්ධයෙන් අපිට ඇති වෙනවා නොසතුටු ගතිය. අසතුටු ගතියක් ඇති වෙනවා. අන්න ඒ ස්වરૂපයෙන් ද්වේෂය පහළ වෙනවා. ඒ කියන්නේ අරමුණේ අසතුටු ගතියෙන් පහළ වෙනවා. ඒකට අපි අද විවහාරයේ කියනවා අනබිරතිය කියලා. එතකොට ඒ ද්වේෂ මූලසිත පහළ වෙන අවස්ථාවක්. ඒ අරමුණට නොසතුටු ස්වરૂපයෙන්. ඊළඟට අපි කියනවා අප්‍රසාදේ කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙනවා අප්‍රසාදේ කියලා. මේ අප්‍රසාදේ කියලා කියන්නේ ද්වේෂය ඇති වෙන අවස්ථාවක්ම තමයි. දැන් අපි කෙනෙකුට ගරු කරනවා. කෙනෙක් කෙරෙහි අපි බොහෝම ප්‍රසාදයෙන් පැහැදීමෙන් ඉන්නවා. එතකොට ඒ තැනැත්තා මොන හරි වැරද්දක් කරනවා. ඒකට වැරද්දක් කරා කියලා අපිට අහන්න ලැබෙනවා. නැත්තම් වැරද්දක් කරනවා දකින්නවා. අන්න ඒ වෙලාවේදී ඒ පුජ්‍යලයා සම්බන්ධයෙන් නොසතුටක් හිතේ ඇති වෙනවා. අන්න ඒකට තමයි ඔය අප්‍රසාදේ කියලා කියන්නේ. එතකොට ඒ පුජ්‍යලයා කෙරෙහි නොසතුටු ස්වરૂපයෙන් ද්වේෂය පහළ වෙනවා. ද්වේෂය පවතිනවා. එතකොට අපි ඒකට කියනවා අප්‍රසාදේ කියලා. ඊට පස්සේ දැන් අපි පුජ්‍යලෙක් තමාගේ පියාව ඝාතනය කරා. ඊට පස්සේ කෙනෙක් හිතනවා මම කවදා හෝ මේ තනත්තා ඝාතනය කරනවා. අන්න බලන්න එතකොට අර පරිගැනීම් ස්වરૂපේ නේද ද්වේෂය ඇති වෙනවා. එතකොට අපි කියන එකට වෛරය කියලා. එතකොට මේ ද්වේෂය ටිකක් උත්සන්නයි. එතකොට දැන් මේ විදිහට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ එක එක නම් වලින් අපි මේ හඳුන්වන්නේ මේ ද්වේෂ මූල සිත්ම තමයි. එහෙම නැත්නම් මේ ද්වේෂයම තමයි. ද්වේෂයම තමයි. ඒ ද්වේෂය පවතිනවා එක එක ස්වરૂපේ. ඒ ස්වરૂප වලට අපි එක එක නම් දීලා තියෙනවා. නමුත් ඒ හැම දෙයකම මූලය ගත්තාම මේ ද්වේෂ මූල සිත් දෙකම තමයි. ද්වේෂ මූල සිත් දෙකම තමයි. එතකොට අපිට තේරෙනවා මොනතරම් පරාසයක මේ සිත් දෙක මොනතරම් විශයක් මේක පැතිරෙනවද කියන එක. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ද්වේෂ මූල සිත් දෙකේ උපරිමේ තමයි. නැත්තම් මේක අපි මේ සිත් දෙකේ භයානකකම තමයි ආනන්තරීය කර්ම 5. ආනන්තරීය කර්ම 5 වෙන්න පුළුවන් මෙන්න මේ සිත් දෙකෙන්.
එතකොට ද්වේෂමූල සිත් වලින් තමයි ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ. ආනන්තරීය පාප කර්ම කියලා කියන්නේ මේ අනතුරු භවයේම අපාය උත්පත්තිය ලබලා දෙන කර්ම. නිරේ උත්පත්තිය ලබලා දෙන කර්ම වලට කියන ආනන්තරීය පාප කර්ම කියලා. එතකොට මහා බලවත් කර්ම. එතකොට සාමාන්‍යයෙන් අපි ආනන්තරීය පාප කර්ම කියනකොට පහක් කියනවා. ඒ පහ මොනවද? සංඝ බේදේ. ඊට පස්සේ ලෝහිත උප්පාදේ. ඊට පස්සේ අරහත් ඝාතනේ. ඊළඟට මව මැරීම, පියා මැරීම. සංඝ බේදය, බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවීම, ඊට පස්සේ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, ඊට පස්සේ මව මැරීම, පියා මැරීම. එතකොට ඔය පහ. එතකොට මේ පහම සිද්ධ වෙනවා නම් වෙන්නේ ද්වේෂමූල සිත් වලින් පමණයි. ද්වේෂමූල සිත් වලිනුයි සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේ ද්වේෂමූල සිත් දෙකක් වුණාට තියෙන භයානකම. ආනන්තරීය පාප කර්ම දක්වා මේ සිත් යන්න පුළුවන්. එතකොට ආනන්තරීය පාප කර්ම වෙන අවස්ථාව කියලා කියන්නේ මේ සිත් බලවත්ව, මේ ද්වේෂය බලවත්ව පහළ වෙන අවස්ථාව. එතකොට මේ ආනන්තරීය පාප කර්ම කෙනෙක් කරොත්, අපි හිතමු කෙනෙක් පහම කරා කියලා, ඒ කරපු කෙනාට මුලින්ම විපාක විදියට ලැබෙන්නේ මේ සංඝ බේද කර්මයේ විපාකයි කියලා පැහැදිලි කරනවා. මේ පහෙන් බලවත්ම එක සංඝ බෙහෙදේ කියලා කියනවා. ඊට හේතුව තමයි සංඝ බෙහෙදේ කියලා කියන්නේ මේ මුළු බුද්ධ ශාසනයටම බලපාන දෙයක්. බුද්ධ ශාසනයටම බලපාන දෙයක්. ඒ නිසා පංචානන්තරීය කර්මවල සංඝ බෙහෙදේ තමයි බලවත් වෙන්නේ. ඊළඟට ලෝහිතෝපාදේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවීම. එතකොට අපි සංඝ බෙහෙදේ ගත්තොත් සංඝ බෙහෙදේ ගිහි කෙනෙකුට කරන්න බෑ. සංඝ බෙහෙදේ කරන්න පුළුවන් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා සමහරු හිතනවා අපේ අතින් සංඝ බෙහෙදේ වෙනවද ওই විදිහට. නමුත් සංඝ බෙහෙදයක් වෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකගෙන් පමණයි. උන්වහන්සේට තමයි සංඝ බෙහෙදයක් කරන්න පුළුවන්. හැබැයි ගිහි පින්නතුන්ට ඒ සංඝ බෙහෙදේට අනුබල දීමක් කරන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ සංඝ බෙහෙදේ විපාක කියනවා කල්ප අවසානය දක්වා විපාක විඳින්න වෙන කර්මයක් කියලා. කියන්නේ කල්ප විනාශය දක්වාම නිරේ ඉන්න වෙනවා සංඝ බෙහෙදේ කරොත්. එතකොට ඊළඟ බලවත් කර්මය තමයි මේ ලෝහිතෝපාද කර්මය. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවීම. එතකොට ඒ කර්මය කරන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉන්න කාලෙදී පමණයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ ශරීරයෙන් පිටතට කෙනෙකුට සොලවන්න බෑ කියලා කියනවා ද්වේෂසිතින්. يعني ශරීරයෙන් පිටතට එන විදිහට හානියක් කරන්න බෑ කියනවා. නමුත් මේ ශරීරය ඇතුලේ ලේ තියෙන තැනින් එහා මෙහා වෙන විදිහට හානියක් කරන්න පුළුවන්. දේවදත්ත තෙරුන් වහන්සේ එහෙමයි කරේ. එතකොට ජීවක වෛද්‍යතුමා මොකද කරේ? නරක් වුණු ලේ ටික එළියට ගත්තා. ඒකට එතන කරේ කුසල් සිතකින්. එතන මහා කුසලයක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒක සුවපත් කිරීමක් කරේ. ඊළඟට බලවත් කර්මයේ හැටියට පැහැදිලි කරන්නේ අරහත් ඝාතනය. රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම. එතකොට එතනදී පැහැදිලි කරනවා මේ මනුෂ්‍ය රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ කියලා. මනුෂ්‍ය රහතන් වහන්සේ. ඊළඟට මව මැරීම, පියා මැරීම. මෙතනදී මේ දෙකෙන් බලවත් වෙන්නේ කෝකද කියන එක පැහැදිලි කරනවා. මවයි පියයි දෙන්න අතරින් පියා සිල්වත්, මව දුස්සීලයි. අන්න එතකොට පියා මැරීමේ පාප කර්මය තමයි බලවත් වෙන්නේ. ඊළඟට මේ දෙන්නම
අපි හිතමුකෝ දුස්සීලයි කියලා. දෙන්නම දුස්සීලයි නම් එතනදී මව මැරීමේ පාප කර්මය තමයි බලවත්. මව මැරීමේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් දෙන්නම සම ගුණයක නම් ඉන්නේ. ඒ අවස්ථාවේදී මව මැරීමේ අකුසලයේ තමයි බලවත් වෙන්නේ කියලා කියනවා. එතනදී පැහැදිලි කරනවා මවගේ ගුණ වැඩි කියලා. මවගේ ගුණ වැඩි. එතකොට මේ කියන ආනන්තරීය කර්ම තිරිසන් ලෝකයට අදාළ වෙන්නේ නැහැ. මේක මිනිස්යන්ට තමයි අදාළ. එතකොට සමහරලාට අපි හිතමුකෝ තිරිසන් මිනිස්සෙක් තිරිසන් මවක් අපි වෙනවා කියලා හිතලා අපි කියමුකෝ. මැරුවොත් එතන ආනන්තරීය නැහැ කියලා කියනවා. ඒකට මේක බලපාන්නේ මේ මිනිස්යන් අතර. හොඳයි. එතකොට ද්වේෂ මූල සිත්වල තියෙන ඔය භයානකම මේ පංච ආනන්තරීය කර්ම දක්වා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පෘථග්ජන පුජ්‍යලයා මේ ආනන්තරීය කර්ම පහෙන් තාම නිදහස් වෙලා නැහැ. වෙන්න පුළුවන් කොයි අවස්ථාවකදී. ද්වේෂය උස්සන්න වුණොත් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මේ කර්ම පහෙන් එකක් හෝ කරොත් ඊළඟ භවයේ මේ නිරේට යනවම තමයි. නිරේට නොගෙහින් බේරෙන්න මේ ලෝකේ පුරාම චෛත්‍ය හැදුවත් බුදුරජාණන් වහන්සේගේ පිටිපසෙන් හැමදාම ගියත් සංඝයා වෙනුවෙන් මහා දාන දුන්නත් ඒකෙන් නිදහස් වෙන්න බෑ කියලා කියනවා. කොහොමදවත් නිදහස් වෙන්න බෑ. එතකොට අජාසත් රජතුමා මේ පියා මැරුවා කර්මී කරගත්ත. හැබැයි බුද්ධ ශාසනය වෙනුවෙන් මහා පින් කරපු නිසා අර නිරේ ඉපදිලා දුක් විඳින්න තිබුණ කාලේ ටිකක් අඩු වුණා. හැබැයි නිරේ උපදින එක නැවතුනේ නැහැ. ඒකට අවුරුදු 60000ක් ලෝක නිරේ දුක් විඳින්න සිද්ධ වුණා. එහෙම නැත්නම් මේ අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින්න තිබුණු කර්මයක් ඒක. හොඳයි. එතකොට දැන් අපි ගොඩකට ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝභ මූල සිත් වලට වඩා ද්වේෂ මූල සිත් සම්බන්ධයෙන්. දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ කොහොමද? අහන්නේ මේ මට අසවල් දෙයට ඇල්ම ඇති වෙනවා. ඉතින් ඒක ප්‍රහාණය කරගන්න මොන හරි දෙයක් කියන්න කියලා නෙවෙයි කියන්නේ. මට තරහ ඇති වෙනවා. ඉතින් ඒ නිසා මට ඒකට උපදේශයක් දෙන්න. ගොඩක් අය එහෙමයි කියන්නේ. ඇයි මේකට හේතුව? මට තරහ ඇති වෙනවා. ඉතින් ඒක මට සංසිඳව ගන්න ඕනි කියලා. මෙහෙම කියන්න හේතුව තමයි මේ පටිගේ ඇති වෙනකොට ඇති වෙන වේදනාව මොකක්ද? දෝමනස්ස වේදනාව. එතකොට තරහ ඇති වෙන අවස්ථාවේ දේශ මූල සිත් ඇති වෙන අවස්ථාවේදී තියෙන වේදනාව තමයි දෝමනස්ස වේදනාව. දෝමනස්ස වේදනාවට කවුරුත් කැමති නැහැ. එතකොට දේශයක් පහළ වෙනකොට දැනෙනවා මේ අපහසුයෙන් ඉන්නේ කියලා, අසහනෙන් ඉන්නේ කියලා දැනෙනවා. එතකොට බොහෝ දෙනෙකුට ද්වේෂය පහළ වෙනකොට ඒක හොඳට තේරෙනවා. හැබැයි දැන් අපි දෙයකට ඇලෙනකොට ලෝභ මූල සිත් පහළ වෙනකොට මොනවද පහළ වෙන වේදනාව? සෝමනස්ස වේදනාව. එහෙම නැත්නම් උපේක්ෂා වේදනාව. සෝමනස්ස වේදනාවට කොහොමද කැමති? සතුටට කොහොමද කැමති? ඊට පස්සේ උපේක්ෂා වේදනාව කියලා කියන්නේ ඔක දක්වන ධර්මයේ අදුක්කම සුඛ වේදනා කියලා. ඒ කියන්නේ දුකත් නැති සැපත් නැති අවස්ථාවේ වේදනාව. ඒක තමයි උපේක්ෂා වේදනාව කියන්නේ. දැන් අපිට දුක කියන එක නැත්තම් දෝමනස්සේ දැනෙනවනේ. දෝමනස්සේ දැනෙනවා. සෝමනස්සේ සතුටක් දැනෙනවා. හැබැයි උපේක්ෂාව ගැන අපි දන්නේ නැහැ ගොඩක්. ඔය දෙක නැති අවස්ථාව තමයි උපේක්ෂා වේදනාව තියෙන අවස්ථාව. ඒකට අපි ජීවිතේ ගොඩක් ඉන්නේ කොයි වේදනාවක් එක්කද? මේ උපේක්ෂා වේදනාවත් එක්ක. ඒකට සතුටක් නැති, ඒ වගේම දුකත් නැති, දෝමනස්යත් නැති අවස්ථාව කියලා කියන උපේක්ෂා වේදනාව පහළ වෙන අවස්ථාව. ඒතර උපේක්ෂා වේදනාවට සත්‍ය කැමති. සෝමනස්සයට අතිශයින් කැමති. හැබැයි දෝමනස්ස වේදනාවට කැමති නැහැ. එහෙමනම් දෝමනස්ස වේදනාව පහළ වෙන්නේ මේ දේශ මූල සිතුත් එක්ක. එහෙමනම්
නිතර අපි ගොඩක් දුරට කතා කරන්නේ මේ ද්වේෂය නැති කරගන්නේ කොහොමද? ද්වේෂය නැති කරගන්නේ කොහොමද? ඒ නිසා ද්වේෂය කියන එක පහළ වෙනකොට දෝමනස් වේදනාවක් ඇති වෙනවා. ඒක හරි පීඩාවක්, හිරිහැරයක්, අසහනයක්. ඒ නිසා අපි ගොඩක් උත්සාහවත් වෙනවා මේ ද්වේෂය මේ නැති කරගන්න. ද්වේෂ මූල සිත් පහළ වෙන එක නැති කරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් එතකොට අපි නොයෙක් ආකාරයට මේ ද්වේෂය නැති කරගන්න කල්පනා කරනවා. කියන්නේ දැන් අපිට ඔන්න අමනාප කෙනෙක් ඉන්නවා. අපි අමනාප කෙනෙක් කියලා එයා සලකලා ඉන්නේ. සලකගෙන ඉන්නවා. එතකොට එයාව නැති වෙන්න ඕනේ. එයා අපෙන් අයින් වෙන්න ඕනේ. එතකොට අපේ ද්වේෂය නැති වෙනවා. නැත්නම් එතකොට අපේ මේ තියෙන අසහනය, මේ පීඩාව නැති වෙනවා කියලා අපි හිතනවා. එහෙමත් නැත්නම් අසවල් දෙය නිසා තමයි මට මේ ද්වේෂය නිසා මේ අසහනය ඇති වෙන්නේ, මේ පීඩාව ඇති වෙන්නේ. ඒ නිසා ඒ දේ අයින් කරලා දාන්න ඕනේ. gederin ඉවත් කරලා දාන්න ඕනේ. විනාශ කරලා දාන්න ඕනේ. ওই විදිහට අපිට මේ ද්වේෂය නැති කරගන්න, මේ අසහනය නැති කරගන්න අපි එක එක ක්‍රම කල්පනා කරනවා. ඉතින් ওই විදිහට කල්පනා කරපු කෙනෙක් බුද්ධ කාලෙත් හිටියා. ওই විදිහට කල්පනා කරපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට ඊටාම මේ නිවැරදි පිළිතුරු ලබලා දුන්නා. ඉතින් ඒ කතාව අදාළ සූත්‍රයට කියනවා ධනංජානී සූත්‍රය කියලා. ඒක සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ තමයි තියෙන්නේ. ධනංජානී සූත්‍රය. එතකොට අපිට මේ සූත්‍රයෙන් දැනගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් අපිට මේ ද්වේෂය නිසා ඇතිවෙන පීඩාව, අසහනය සංසිඳවා ගැනීම සඳහා අපි මොකද්ද කළ යුත්තේ කියන එක. හොඳයි. එතකොට මේ සූත්‍රයේ දේශනා කරන කාලය වෙනකොට නැත්නම් මේ සිද්ධිය සිදුවෙන කාලය වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ රජගහ නුවර වේළුවනාරාම විහාරේ. මේ කාලේ හිටියා මේ භාරද්වාජ ගෝත්‍රික බමුණෙක්, බ්‍රාහ්මණෙක්. මේ බ්‍රාහ්මණයාගේ භාර්යාව ධනංජානී කියන බැමිණිය. ඒකට මේ බමුණ මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි මේ බැමිණිය සෝවාන් වෙලා හිටපු ශ්‍රාවිකාවක්. සෝවාන් වෙලා හිටපු ආරි ශ්‍රාවිකාවක්. එතකොට මේ බමුණ දැඩි මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට තමන්ගේ ශාස්ත්‍රූන් වන බමුණන් ගෙදරට ගෙන්නලා තමයි ආහාර පාන නැත්නම් දානි දෙන්නේ. හැබැයි බැමිණිය බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ගෙදරට වඩම්මලා තමයි දානි දෙන්නේ. එතකොට බැමිණිය දානි දෙන දවසට බමුණ උදේම ගෙදරින් පිටත් වෙනවා. එන්නේ නැහැ. ඉවරෙනකන් එන්නේ නැහැ. හැබැයි බැමිණිය බමුණන් ගෙදරට ගෙන්නලා තමන්ගේ ස්වාමියා එයාට කෑම දෙනකොට බැමිණිය ස්වාමියාට කළ යුතු යුතුකමක් හැටියට ඒකට උදව් කරනවා. එතකොට එක දවසක් මේ බමුණ සංවිධානයක් කරගත්තා, හෙට දවසේ අපේ ගෙදර මගේ ශාස්ත්‍රූ බමුණුවරුන්ට නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේලාට දානයක් දෙන්න ඕනේ කියලා. ඉතින් බැමිණියට කතා කරලා කිව්වා මම මෙහෙම හෙට දානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ බැමිණියගේ සිරිතක් තිබුණා. මොකක් හරි සතුටක් එනකොට නැත්නම් කකුලේ මොනවා හරි දෙයක් හැපෙනකොට, වේදනාවක් එනකොට, කිවිසුමක් යනකොට බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා දොහොත් මුදුන් තබලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ පාඨය 3 වතාවක් කියනවා. මේක ඒ අවස්ථාවල අනිවාර්යයෙන්ම කරනවා. ඉතින් බමුණ කිව්වා මේ හෙට මම මේ විදිහට දානයක් දෙනවා. ඉතින් බැමිණිය ඇහුවා මම මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කිව්වා මොනවත් කරන්න එපා. හෙට දවසට විතරක් අර নমස්කාර පාඨය නම් කියන්න එපා කිව්වා. নমස්කාර පාඨය හෙට දවසට විතරක් කියන්න නැතුව ඉන්න. ඉතින් ඒ වෙලාවේ කිව්වා බැමිණිය ඒක නම් මට කොහොමදවත් කරන්න බෑ. මගේ ශාස්ත්‍රූන් වහන්සේ අමතක කරන්න මට බෑ. බමුණට කොහොමවත් පුළුවන්කමක් ලැබුණ නැහැ බැමිණියව පාලනය කරන්න. ඉතින් පසෝදා ඒ ගෙදර කෑම හැම්බීම පිළියෙල කරලා ඒ
කෑම හැටියට දෙනවා කියලා කියන්නේ මේ ජලයේ ඉතාම අඩුවෙන් දාපු කිරිබතක්. ඉතින් බමුණු 500 දෙනෙක් ගෙදරට ගෙන්නවලා දැන් ඉතින් කෑම බෙදෙනවා. ඉතින් බැමිණියත් මේ අයට මේ කෑම බෙදෙනවා. ඒ වෙලාවේදී බිම තිබුණු ලී භාණ්ඩයක බැමිණියගේ කකුල වදිනවා. වදිනකොටම අර වාජනේ එහෙම බිමින් තියලා බුදුරජාණන් වහන්සේ ඉන්න මේ වේළුවනාරාමයේ දෙසට හැරිලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා 3 වතාවක් කිව්වා. එතකොටම අර බමුණන්ගේ හරියට හිසට මුගරකින් ගැහුවා වගේ දැඩි මේ වේදනාවක් ඇති වුණා. හිතට දැඩි වේදනාවක් ඇති වුණා. ඒ වෙලාවෙම කිව්වා අපි මේ ඇවිල්ලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික කෙනෙකුගේ ගෙදරට. ඒ නිසා අර ආහාර අතට ගත්තා ඒවා එහෙම විසි කරලා කටට ගත්තා ඒවා එහෙම විසි කරලා ඔක්කොම මේ බමුණට බැන බැන යන්න කියලා. ඒ වෙලාවේදී බමුණ කිව්වා මෙන්න මේ හේතුව නිසා තමයි මම ඊයේ කිව්වේ. ඉතින් දැන් මගෙත් එක්ක මේ පිරිස තරහ වුණා. බලන්න නුඹ කරපු වැඩේ. ඒ වෙලාවේ කිව්වා නුඹත් එක්ක මේක කතා කරලා වැඩක් නැහැ. මම යන්නම් ඔය නුඹ ගරු කරන ශාස්ත්‍රූන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා මං වාදයක් කරනවා. වාදයක් කරනවා දැන් මගේ හිතේ ලොකු පීඩාවක් ඇති වෙලා තියෙන්නේ. මගේ හිතේ ලොකු අසහනයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම ගිහිල්ලා වාදයක් කරලා මං ප්‍රශ්න ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒකෙන් තමයි වාදේ කරන්නේ කියලා ඉතින් මෙයා කියලා මේ බැමිණියට මේ විදිහට මතක් කරා. බැමිණිය කිව්වා මගේ ශාස්ත්‍රූන් වහන්සේත් එක්ක නම් වාද කරන්න මගේ ශාස්ත්‍රූන් වහන්සේත් එක්ක වාද කරලා පරද්දන්න පුළුවන් කෙනෙක් මම මේ තුන් ලෝක ධාතුවේ කොහෙවත් දකින්නේ නැහැ. කමක් නැහැ නුඹ ගිහිල්ලම් බලන්න කියලා බමුණට කියනවා. ඉතින් බමුණ යනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉතින් තරහ පෙන්නන්නේ නැහැ. තරහ පෙන්නන්නේ නැහැ. ඉතින් කතා බොහොම මේ හොඳින් කතා කරලා සුව දුක් විමසලා අන්න ඊට පස්සේ මේ ගාථාවක් ප්‍රශ්නයක් ගාථා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ ගාථාව? කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වා නසෝචති කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතම. ඒ කියන්නේ කුමක් නැසලද සුවසේ ඉන්න පුළුවන්. කිංසු ජත්වා නසෝචති කුමක් නැසලද ශෝක නොකර ඉන්න පුළුවන්. කිස්සස්ස ඒක ධම්මස්ස වදං රෝචේසි ගෝතම. අන්නේ නැසිය යුතු ධර්මයේ මොකක්ද කියලා කියන්නේ. දැන් එතකොට බමුණ අදහස් කරන්නේ දැන් තමන්ගේ හිතේ තියෙනවා දැඩි මේ නොසන්සුන් ගතිය. නැත්නම් සතුටක් නැහැ. දැඩි අසහනයක් තියෙනවා. ඊට පස්සේ දැඩි ශෝකයක් තියෙනවා. එතකොට දැන් මේක නැති කරගන්න කොමක්ද නසන්න ඕනි? මගේ භාර්යාවද නසන්න ඕනි? වෙන කෙනෙක්ද? මේ විදිහට දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරා. මේ අසහනය, මේ වේදනාව, මේ දෝමනස්සේ සංසිඳව ගන්න කොහොමද කියන එක. ඉතින් බමුණයි වෙලාවේ කල්පනා කරා කිසිවෙක් නසන්න එපා කිව්වොත් මම ඊට පස්සේ චෝදනා කරනවා එහෙනම් ඔබ වහන්සේ මේ නෑ ඒක කියන්නේ මුලින්ම කියන්නේ මේ තරහට හේතුණු කෙනා නසන්න කියලා කිව්වොත් මං චෝදනා කරනවා එහෙනම් ඔබ වහන්සේ මේ බුද්ධත්වයට පත් වෙලා අනිත් අය නසන්න කියලාද කියන්නේ? ඔබ වහන්සේගේ බුද්ධත්වයෙන් ඇති වැඩේ මොකක්ද කියලා මං චෝදනා කරනවා කියලා හිතුවා. කිසිවක් නසන්න එපා කියලා කිව්වොත් චෝදනා කරනවා එහෙනම් මේ රාගාදියත් නසන්න එපා කියලාද කියන්නේ? ඔබ වහන්සේගේ බුද්ධත්වයෙන් ඇති වැඩේ මොකක්ද? ඔය විදිහට චෝදනා කරන්නම් කියලා හිතාගෙන ගියා. කොයි පැත්තට උත්තරය දුන්නත් මම චෝදනා කරනවා. ඒකල වාදයෙන් පරද්දනවා කියලා තමයි හිතුවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා කෝධං ජත්වා සුඛං සේති කෝධං ජත්වා නසෝචති කෝධස්ස විසමූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මන වදං අරියා පසංසන්ති තංහි ජත්වා නසෝචති. බමුණ නුඹගේ ඔය සිතේ තියෙන ක්‍රෝධය නැසලා තමයි සතුටින් ඉන්න පුළුවන්.
කෝධං ජත්වාන සෝචති. ඔය ක්‍රෝධය නැසුවට පස්සේ තමයි ශෝක නොකර ඉන්න පුළුවන්. කෝධස්ස විසමූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මණ. බමුණ ඔය විෂ මුලක් තියෙන අග හැබැයි මధుර විදියට මිහිරි විදියට පේන ඔය ක්‍රෝධය නැසීම තමයි මේ තථාගතයන් වහන්සේලා අනුමත කරන්නේ. තථාගතයන් වහන්සේලා අනුමත කරන්නේ ඔය ක්‍රෝධය නැසීමයි. ඔය තරහ නැසීමයි. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මොකද්ද? කවුරුත් නැසීම නෙවෙයි, පුජ්‍යලිය නැසීම නෙවෙයි. තමන්ගේ ඔය අසහනයට, ඔය පීඩාවට ඔක නැති කරගන්න හේතුව නැති කරගත යුතු ක්‍රමය තමයි ඔය හිතේ තියෙන තරහ ක්‍රෝධය නැසලා දාන එකයි. අන්න එතකොට තමයි සතුටින් ඉන්න පුළුවන්. එතකොට තමයි ශෝක නොකරන්න පුළුවන්. ඉතින් මේක කිව්වට පස්සේ වාද කරන්න ආපු මේ භාරද්වාජ ගෝත්‍රික බමුණ කිව්වා අභික්ඛන්තම් බන්ති අභික්ඛන්තම් බන්ති. ස්වාමීනි මේක නම් විශිෂ්ටයි. මගේ හිත සම්පූර්ණ නිවුණා. ස්වාමීනි නික්කොජ්ජිතං වා උක්කොජ්ජය යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වුවා හා සමානයි. ඒ නිසා මම අද පටන් ඔබ වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යනවා. මෙතෙක් මම වෙන ආගමක හිටපු කෙනෙක්. දැන් මේ බුද්ධ ශාසනයේ ත්‍රිවිධ රත්නයේ සරණ යනවා. ඒ විතරක් නෙවෙයි. ස්වාමීනි මාව පැවිදි කරන්න, මාව උපසම්පදා කරන්න කියලා. ඊට පස්සේ පැවිදි උපසම්පදා කරා නොබෝ කලකින්ම භාවනා වඩලා රහත් වුණා කියලා පැහැදිලි කරනවා. මේ ධනංජානි සූත්‍රය. ඒකට භාරද්වාජ බමුණගේ පරිවර්තනය. මොකද්ද හරියටම කරුණ දැනගත්තා. මේ දුකසේ ඉන්නේ ඇයි? මේ ශෝක කරන්නේ ඇයි? තමාගේම సంతානියේ තියෙන මේ බලවත්ව පහළ වෙන මේ ද්වේෂය නිසා. නැත්නම් දේශ මූල සිත් නිසායි. ඒකට දේශ මූල සිත් නැසීමෙන් තමයි මේ අසහනෙන් පීඩාවෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. එහෙමනම් පැහැදිලි වෙනවා ඇත්තටම අපිට දේශමූල සිත් පහළ වෙනවා කියලා කියන්නේ අපි මේ අවස්ථාවේ ඉන්නේ දෝමනසින්. දෝමනස් වේදනාවෙන් ඉන්නේ. එතකොට ඒ දෝමනස් වේදනාවට සත්‍ය ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා මේ දෝමනස්සේ නැති කරගන්න වෙහෙසෙනවා. එක එක ක්‍රම අනුගමනය කරනවා. හැබැයි බාහිර වස්තු වෙනස් කරලා නෙවෙයි අපිට මේක නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ මේ අසහනී ඇති කරන මූලික ධර්මයේ නැති කිරීමෙන්. ඒ මූල ධර්මයේ නැති කිරීමෙන් තමයි සහනය ඇති වෙන්නේ. අසහනය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දුන්නා මේ ක්‍රෝධය එහෙම නැත්නම් අපි කියන තරහ මේ නැති කිරීමෙන් සැපෙන් සතුටින් ශෝක නොකර ඉන්න පුළුවන් කියලා. එතකොට දැන් සමහරලාට අපිට ව්‍යාපාර කරනකොට රැකී ආරක්ෂා කරනකොට නේද? ඒ වගේ gedara dore ඉන්නකොට මේ අවස්ථාවලදී දේශේ පහළ වෙනවා. දේශ මූල සිත් පහළ වෙනවා. අපි ගොඩක් පීඩා ලබනවා ඒ තුලින්. එතකොට ඒ නිසා අපි කල යුත්තේ මොකක්ද? ඒ වලින් නිදහස් වෙන්නට නම් මේ ද්වේෂය පුළුවන් තරම් හිතින් බැහැර කරගන්න. අනිත් අයට අපි දොස් කියලා වැඩක් නැහැ. අපිට බාහිර ලෝකේ අපිට ඕන විදිහට හදන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. එහෙමනම් ද්වේෂසිත පහළ වෙන එක අවම කර ගැනීම නැත්නම් නැති කර ගැනීම කළ යුතුයි. ඉතින් මේ සමහරු ගොඩාක් ජීවිතේ ඉන්නේ පීඩාවෙන්. ජීවිතේ ගත කරන්නේ ගොඩක් පීඩාවෙන්. ඊට හේතුව තමයි මේ ද්වේෂ මූල සිත් බහුල වශයෙන් පහළ වෙනවා. දවසේ ගොඩක් පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්. ඒ නිසා ගොඩක් පීඩාවෙන් ඉන්නේ. එතකොට ඒ බහුලව ද්වේෂයේ තියෙන පිරිසට ඒ ද්වේෂයේ මගහැර ගැනීම සඳහා අපි අද යම් උපදේශයක් ලබලා දෙනවා. එතකොට ඒක එක්තරා විදිහකට භාවනාවක්. ඒක භාවනාවක් කියලා කිව්වට ඉඳගෙනම කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ බහුලව ද්වේෂයේ පහළ වෙන පිරිස ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ද්වේෂයේ පහළ වෙන පිරිසටත් මේක හොඳයි. ඒ පිරිසට අනුගමනය කරන්න අපි අද භාවනාවක් ස්වරූපයෙන් යම් කිසි පාට කිහිපයක් දෙනවා.
ඒකට ඒ ටික පාඩම් කරගන්න ඕනේ ඉස්සෙල්ලා පාඩම් කරගෙන අපිට විවේක වේලාවෙදි ඉඳගෙන ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් රැකී ආරක්ෂා වලට යනකොට මෙනෙහි කර කර යන්න පුළුවන්. එනකොට මෙනෙහි කර කර එන්න පුළුවන්. විවේකයක් ලැබෙන වෙලාවෙදි ඇස් දෙක අරගෙනම අපිට මේක මෙනෙහි කරන්න පුළුවන් මේකේ අර්ථය වැටහෙන විදිහට. හොඳයි. එතකොට අපිට ඒක බලන්න පුළුවන් දැන්. මේ ව්‍යාපාද ප්‍රහාණ භාවනාව කියන මාතෘකාව යටතේ තියෙන්නේ ද්වේෂයේ සිත කය දවන ගින්නකි. මේකෙදී මේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ද්වේෂයේ තියෙන ආදීනව නැත්නම් දෝෂ මතු කර ගැනීම. දැන් මේ ද්වේෂය ගොඩක් අපිට පහළ වෙනවා මේ ද්වේෂයේ තියෙන භයානකම මේකේ තියෙන ආදීනව අපි හිතන්නේ නැතිකම නිසා, දන්නේ නැති නිසා. ඒ නිසා මෙන්න මේ ටික ඉස්සලා පාඩම් කරගෙන මේකේ අර්ථ මතුවෙන පරිදි අර්ථ තේරෙන පරිදි මේක මෙනෙහි කරනවා. පළවෙනි එක බලන්න ද්වේෂයේ සිත කය දවන ගින්නකි. ඒ ද්වේෂය කියලා කියන්නේ හිතයි කයයි දෙකම දවන ගින්නක් හා සමානයි. ද්වේෂය ඇති වෙනකොට බලවත් ඇති වෙනකොට හිත කය දෙක දැවෙන්න ගන්නවා. හිත කය දෙක දැවෙන්න ගන්නවා. එතකොට මූණේ මේ කියන්නේ ශරීරයේ පැහැය පවා වෙනස් වෙන්න ගන්නවා. සමහරුන්ගේ මූණ වල කළු පාට වෙනවා. ඊළඟට උමතු කරන විශේෂකි. කියන්නේ සත්‍යය මේ ද්වේෂයෙන් කරන්නේ උමතු කරන උම්මත්තකයක් වගේ බවට පත් කරනවා. දැන් ද්වේෂය ඇති වුණු කෙනෙක් බලන්න හැසිරෙන්නේ නිකන් උමතු කුජලෙක් වගේ. අන්න එතකොට ඒක තමයි මේකෙන් කියන්නේ උමතු කරන විශේෂකි. උමතු කරන දෙයක් තමයි මේ ද්වේෂය කියලා කියන්නේ. සත්‍යය උමතු කරනවා. ඊළඟට මිනිසාට ආවේශ වෙන යක්ෂයෙකි. හරියට මේ මිනිහයාට යක්ෂයෙක් ආවේශ වුණා වගේ මේ ද්වේෂය පහළ වෙනකොට. ඒ නිසායි කියන්නේ හරියට ද්වේෂය කියන්නේ මිනිසාට ආවේශ වෙන යක්ෂයෙක් හා සමානයි. ඊට සිත දුබල කරන රෝගයකි. ද්වේෂය පහළ වෙනකොට සිත දුර්වල වෙනවා. සිත දුර්වල වෙනවා. ඒකට හරියට ද්වේෂය රෝගයක් වගේ. මේ සිත කියන දේ දුර්වල කරන රෝගයක් වගේ. දැන් අපේ කයට රෝගයක් වළඳනකොට කය දුර්වල වෙනවා. ඒ වගේ මේ ද්වේෂය පහළ වෙනකොට හිත දුර්වල වෙන්න ගන්නවා. ඊළඟට නුවණැස වසන පටලයකි. අපේ නුවණ සම්පූර්ණම වහලා දානවා. හොඳ නරක තේරුම් ගන්න බැරි මට්ටමට පත් කරනවා මේ ද්වේෂය පහළ වෙනකොට. ඊළඟට මිත්‍ර වේශයෙන් එන සතුරෙකි. මිත්‍රයෙකුගේ ස්වරූපයෙන් එන්නේ. පසවලාට බයින්න ඕනි, ගහන්න ඕනි, ඔය විදියට හරියට මිත්‍රයෙක් වගේ තමයි හිතේ පහළ වෙන්නේ. හැබැයි ඒ ටික කරලා ඉවරනකොට තේරෙනවා මේ ද්වේෂය මොනතරම් සතුරුකමක්ද මට කරේ කියලා. අන්න බලන්න එතකොට මිතුරු වෙසින් එන සතුරෙකි. මිත්‍ර වේශයෙන් එන සතුරෙකි. ඊළඟට ගුණදහම් පැහැර ගන්නා සොරකි. දැන් සීල් සමාදන් වෙවි, සීල් සමාදන් වෙලා හොඳට රැකගෙන ඉන්නවා. අනේ මොකද වෙන්නේ? මේ කවුරු හරි කෙනෙක් එනවා, එයත් එක තමාගේ තරහක් තියෙනවා. ඊට පස්සේ මොන හරි කියපු ගමන් අපි බයිනවා, පරුස වචන කියනවා. අන්න තමාගේ අර තිබුණු ගුණ ටික නැති වෙනවා. මෛත්‍රී භාවනාවක් කරලා හිටියා. හොඳට හිතේ මෛත්‍රිය තිබ්බා. අර කෙනෙක් දැකපු ගමන් මේ ද්වේෂය මතුණා. අර ගුණේ නැතිලා ගියා. ඒ වගේ සීලාදී ගුණධර්ම පැහැර ගන්න හොරෙක් හා සමානයි ද්වේෂය. ඊළඟට විෂමිෂ්ඨ භොජනෙකි. ඒ කියන්නේ හොඳ ලස්සන භෝජනයක් තියෙනවා. හැබැයි විෂමිෂ්ඨයි. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර ගාථාවේදී කෝදස්ස විසමූලස්ස මధుරග්ගස්ස බ්‍රාහ්මණ. හරියට මේ ක්‍රෝධය කියලා කියන්නේ මේ තරහ කියලා කියන්නේ මේ ඇතුලේ විෂක් තියෙන හැබැයි බාහිරින් බලනකොට හරි ලස්සනට පේන්නේ. ඒ වගේ මේ තරහ කියන එක ව්‍යාපාදයේ කියන එක විෂමිෂ්ඨ භෝජනයක් හා සමානයි. ඒක අනුභව කරොත් මැරෙනවා නැත්නම් මාරාන්තික දුකකට පත් වෙන්න වෙනවා. ඒකට ව්‍යාපාදයේ කියන්නේ ද්වේෂය කියන්නේ ක්‍රෝධ කියන්නේ මේ ඔක්කොම එකයි කියලා අපි දැනගන්න ඕනේ. ඊළඟට දුටුවන් දෂ්ට කරන සර්පයෙකි. දැන් සර්පයාට තරහ ගියාට පස්සේ එන කෙනාට දෂ්ට කරනවා. ඒකට මේ ද්වේෂයත් එහෙමයි. ද්වේෂයේ සිතේ බලවත්ව තියෙනකොට ද්වේෂයේ සිතේ පහළ වෙනකොට කතා කරන හැම කෙනත් එක්කම ගැටෙනවා. කියන එක්කෙනත් එක්ක ගැටෙනවා. අන්න බලන්න මේ වගේ අර දුටුවන් දෂ්ට කරන සර්පයෙක් වගේ මේ ද්වේෂය.
ඊළඟට නිවන් මගට කටු ඇටිකි. ද්වේෂය පහළ වෙනවා කියලා කියන්නේ නිවන් මග යන්න බෑ. අමාරුයි. ඒකට නිවන් කියන මගේ යනකොට හරියට ඉස්සරහින් ගහලා තියෙන කටු වැටක්, කටුකම්බි වැටක් වගේ මේ ද්වේෂය. ඊළඟට මරහුගේ දූතයෙකි. මාරයා තමන්ව අපායට යවන්න එවපු දූතයෙක් හා සමානයි ද්වේෂය. අර සත්‍ය ගිහිල්ලා අපායට ඇදලා දාන්න කියලා එවපු දූතයෙක් හා සමානයි මේ ද්වේෂය. ඊළඟට යම රජුගේ දූතයෙකි. යම රජුරෝ අපායේ නිරේ නඩුවහන කෙනා. එතකොට ඒ නිරේට ඇදගෙන එන්න අරගෙන එන්න කියලා යපු දූතයෙක් හා සමානයි. යම රජුරුන්ගේ දූතයෙක් වගේ මේ ද්වේෂය. ද්වේෂය පහළ වෙනකොට ඊළඟට ආනන්තරී ආදී කර්ම වෙනකොට ඒ තැනට යනවා. ඊළඟට ආත්මාර්ථ පරාර්ථ නාශක වූ මේ ද්වේෂය මා කෙරෙහි නූපදීවා. හිතන්න ඕනි තමන්ගේ අර්ථයත් අනුන්ගේ යහපතත් දෙකම විනාශ කරන මේ ද්වේෂය මා කෙරෙහි නූපදීවා. ප්‍රාර්ථනාවක්. ඊළඟට මා කෙරෙන් බැහැර වේවා. ඊළඟට සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මම සියල්ලන්ගේම මිත්‍රයෙක්මි. සියල්ලෝම මාගේ මිත්‍රයෝ වෙත්වා. එතකොට මේක රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය කියන පොතේ තියෙන්නේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේක දවසට 100 වතාවක්වත් කරනවා නම් දවස් 7ක් යනකොට Tamanට මේ හොඳටම තේරෙනවා මේ ද්වේෂය එහෙම වැඩි පහළ වෙන්නෙම නැහැ කියලා. හැබැයි 100 වතාවක් නෙවෙයි දවසට 30 වතාවක් විතර කරනකොටත් තමන්ටම අත්දකින්න පුළුවන් තමන්ගේ ද්වේෂය ගොඩ අඩු වෙලා යනවා කියලා. ඒ නිසා උදේට 15 වතාවක්, හවසට 15 වතාවක් විතර කරන්න පුළුවන් නම් ඒත් වටිනවා. ඉතින් මේක දැන් අපි ඉදිරියට ඔය ධානය සිත ආදී කියලා දුන්නාට පස්සේ අපි භාවනාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා පිරිසට. එතකොට එතෙක් ඔය ව්‍යාපාදේ නැත්නම් ද්වේෂය වැඩිපුර පහළ වෙන පිරිසට මේක අනුගමනය කරන්න පුළුවන්. අන්න එතකොට Tamanට අර ද්වේෂය නිසා ඇතිවෙන අසහනයෙන් පීඩාවෙන් තොරව මේ කටයුතු ටික කරගන්න පුළුවන්. වෙනදාට ගැටෙන කෙනත් එක්ක තමන්ගේ හිත ගැටෙන්නේ නැහැ කියලා එතකොට තේරෙයි. වෙනදාට තරහ ගන්නවා නම් යමකට ඒකට තරහ ඇති වෙන්නේ නැහැ කියලා Tamanට තේරෙයි. ඒ අත්දැකීම Tamanට මේ තුලින් ලැබෙනවා. ඒ නිසා කරන්න උත්සාහවත් වෙන්න. එතකොට මුලින් ඉඳලා අගට මෙනෙහි කරනවා ආයෙ මුලින් ඉඳලා අගට ওই විදිහට දවසට 30 වතාවක් හෝ මෙනෙහි කරනවා නම් Tamanට ප්‍රතිඵල ලැබෙනවා. හොඳයි. එතකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනාව පිළිබඳව පිරිසට වඩාත් පැහැදිලි වීමට මම මේ ප්‍රශ්න යොමු කරන්න කැමතියි මෙතනදීම. ඔබ වහන්සේ මෙතනදී මතක් කළේ දැන් මේ පිරිස මේ භාවනාවක් වශයෙන් වඩන පිරිස මේක සජ්ජායනා කරන්නට අවශ්‍ය එකක්ද ස්වාමීන් එහෙම නැත්නම් හිතෙන් මෙනෙහි කරන්න අවශ්‍යද කියලා මේ පාඩ මේක හිතෙන් සාමාන්‍යයෙන් මෙනෙහි කරන්න තියෙන්නේ. හැබැයි සජ්ජායනාවක් විදිහට කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතිඵල ලැබෙන්නේ හිතින් මෙනෙහි කරනකොට. හොඳයි ස්වාමීන්. සජ්ජායනා කරනකොට අර්ථය දැනෙන විදිහට සජ්ජායනා කරනවා නම් ඒත් තමන්ගේ හිත නිවෙනවා. හැබැයි වඩාත්ම හිතින් මෙනෙහි කරනකොට තමන්ට ප්‍රතිඵල දැනෙනවා. හොඳයි. එහෙමනම් ඊළඟට දැන් අපිට මේ විදිහේ මේ ව්‍යාපාදයේ මේ ද්වේෂය යටපත් කරගෙන අපේ හිතේ අපි මෛත්‍රිය يعني සත්‍යයත් එක්ක මිතුරු බව ඇති කරගන්නකොට අපිට ආනිසංස ලැබෙනවා. අපි මෛත්‍රී භාවනාව කරලා ඔය ධානය කියන මට්ටමට යනකොට අපිට ලැබෙන ආනිසංස ලෝතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි අර මෙත්තානිසංස සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. 11ක් පැහැදිලි කරනවා. එතකොට එකකින් පළවෙනි එක තමයි සුඛං සුපති. සුවසේ නිින්ද යනවා. මේ මෛත්‍රී භාවනාව වඩන කෙනාට සුවසේ නිින්ද යනවා. සුඛං පටිභුජ්ජති. ඉතින් කිසිම ඈලි මෑලිකමක් නැතුව උදේ අවදි වෙනවා. සුවසේම අවදි වෙනවා. න පාපකං සුඛිනම් පස්සති. නපුරු හීන රැට පේන්නේ නැහැ. බය වෙන හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති. මනුෂ්‍යයන්ට ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා.
මනුෂ්‍ය බොහෝ ප්‍රිය කරන්න ගන්නවා තමන්. ඊළඟට අමනුස්සානම් පියෝ හෝති. දෙවිවරුන්ට තමන් ප්‍රිය පුජ්‍යලෙක් බවට පත් වෙනවා. දෙවිවරුන්ගේ උදව් උපකාර ලැබෙනවා. දේවතා රක්ඛන්ති ඊළඟ එක. දෙවියෝ තමන්ව ආරක්ෂා කරන්න ගන්නවා. ඊට පස්සේ නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් පිලිස්සුවත් ඒ මෛත්‍රී භාවනා වඩලා ධ්‍යානෙන් ඉන්න කෙනාට ධ්‍යානෙන් ඉන්න කෙනාගේ ශරීරය පිච්චෙන්නේ නැහැ. ඊට පස්සේ විෂක් දුන්නත් ශරීරගත වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයුධයකින් පහර දුන්නත් ඒක ශරීරේ විනිවිද යන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ ඒකේ. තුවටං චිත්තං සමාධියති. හිත ඉක්මනට සමාධිගත වෙනවා මේ මෛත්‍රී භාවනාව වඩන කෙනාට. ඊළඟට මුඛ වර්ණෝ විප්පසීදති. මුහුණ බොහෝම වර්ණවත් වෙන්න ගන්නවා. අසම්මූලෝ කාලං කරෝති. මැරෙනකොට කෑග ගහ වතුර ඉල්ලලා එහෙම මැරෙන්නේ නැහැ. බොහොම සිහියෙන් නොමුලාව තමයි මරණයටපත් වෙන්නේ. ඊළඟට උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මරණයෙන් මත්තේ ඒ ධ්‍යාන ලැබලා ඉන්න කෙනා ඊට අනුරූපීව බ්‍රහ්ම ලෝකෙට ගිහිලා උපදිනවා. කියන්නේ රහත් නොවුනනම් මේ ඒ කෙනා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙට උපදිනවා. එතකොට ආනිසංස 11ක් මෛත්‍රියෙන් ලැබෙනවා. එතකොට ඒක ලබන්න නම් ද්වේෂය යටපත් කරලා මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. එතකොට ද්වේෂය යටපත් කිරීම කියලා කියන්නේ මේ ද්වේෂ මූල සිත් දෙක පහළ වීම අපි නැති කරන්නට ඕනේ. එහෙම නැත්නම් අවම කරන්න ඕනේ. හොඳයි. එතකොට අපි අද මේ ද්වේෂ මූල සිත් දෙක යටතේ ගොඩක් විස්තර කතා කරා. ඉතින් හැම කෙනාටම තේරෙනවා ඇති මේ ද්වේෂ මූල සිත් පහළ වීම තුළ මේ තියෙන භයානකකම නැත්නම් ආදීනව. ඒ නිසා අපි කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ මේ සිත් දෙක පහළ වීම අවම කරගන්න. සාමාන්‍ය මේ සිත් දෙක පහළ නොවි යන්නේ නැත්නම් ප්‍රහීණය වෙලාම යන්නේ අනාගාමී වෙනකොට. පටිගේ අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණ ප්‍රහීණය වෙන්නේ. සෝවාන් වෙනකොට අපායගාමී ශක්තිය අඩු වෙනවා. සකදාගාමී වෙනකොට තවත් එය මේ යම් පමණකට බලය අඩු වෙනවා. ඊට පස්සේ මේ අනාගාමී වෙනකොට තමයි සකදාගාමී වෙනකොට බලය අඩු වෙනවා. අනාගාමී වෙනකොට තමයි සම්පූර්ණම ප්‍රහීණය වෙලා යන්නේ. ඉතින් මේ සිත් දෙක ද්වේෂ මූල සිත් දෙකත් කවුරුත් පාඩම් කරගන්න. ඊළඟට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න දෙකට උත්තරත් ලියන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නය ද්වේෂය යනු කුමක්ද? ද්වේෂය යනු කුමක්ද? හොඳයි. උත්තරේ බලමු. ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ස්වභාවය. අරමුණට නොකමැති ස්වභාවය. නැවතත් ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ස්වභාවය. අරමුණට නොකමැති ස්වභාවය. මේ විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ද්වේෂ මූල සිත වේදනා කීයකින් යුක්ත වෙනවාද? ද්වේෂ මූල සිත වේදනා කීයකින් යුක්ත වෙනවාද? අපි බලමු පිළිතුර. ද්වේෂ මූල සිත වේදනා වශයෙන් ભેදයට නොපෙමිනේ. එය සෑම කල්හිම දෝමනස්ස වේදනාවෙන්ම යුක්ත වේ. නැවතත් ද්වේෂ මූල සිත වේදනා වශයෙන් ભેදයට නොපෙමිනේ. එය සෑම කල්හිම දෝමනස්ස වේදනාවෙන්ම යුක්ත වේ. මේ විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. ශෝකය යනු කුමක්ද? ශෝකය යනු කුමක්ද? පිළිතුර ශෝකය යනු දෝමනස්ස වේදනාවය. ශෝකය යනු දෝමනස්ස වේදනාවේ.
මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ. ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුශල කර්මපතයෝ කවරහුද? ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුශල කර්මපතයෝ කවරහුද? පිළිතුර ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මුසාවාදය, පිසුනාවාචය, සම්පප්‍රලාපය යන 7 ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුසල කර්මපතයෝය. නැවතත් ප්‍රාණඝාතය, පරුෂ වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මුසාවාදය, පිසුනාවාචය, සම්පප්‍රලාපය යන 7 ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුසල කර්ම පතයෝය. මේ ක්‍රමයට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ. අනුන්ගේ දොස් කීමේදී ඇතිවන සිත කුමක්ද? අනුන්ගේ දොස් කීමේදී ඇතිවන සිත කුමක්ද? පිළිතුර ද්වේෂමූල සිතය. ද්වේෂමූල සිතය. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ. ශෝක කිරීමේදී ඇතිවන සිත කුමක්ද? ශෝක කිරීමේදී ඇතිවන සිත කුමක්ද? පිළිතුර ද්වේෂමූල සිතය. ද්වේෂමූල සිතය. දැන් සමහර වෙලාවට අපිට සමහරු ලියලා තියෙන්න පුළුවන් දෝමනස් සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික ඔය විදිහට ලියලා තියෙන්න පුළුවන්. නමුත් මෙතන අදහස් කරන්නේ මේ ද්වේෂමූල සිත කියන පිළිතුරයි. ඒ නිසා ද්වේෂමූල සිත කියලා පිළිතුර තියෙනවා නම් හොඳයි. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. දවසෙහි බොහෝ ද්වේෂමූලික සිත් ඇතිවිය හැක්කේ කෙබඳු අයටද? දවසෙහි බොහෝ ද්වේෂමූල සිත් ඇතිවිය හැක්කේ කෙබඳු අයටද? පිළිතුර නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්න අයට දවසෙහි බොහෝ ද්වේෂමූලික සිත් ඇතිවේ. නැවතත් නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්න අයට දවසෙහි බොහෝ ද්වේෂ මූලික සිත් ඇතිවේ. හොඳයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. යමක් ඉල්ලන්නට තැනැත්තාට කරදරයෙන් නිදහස් වීම පිණිස යමක් දෙන කල්හි ඇතිවිය හැකි සිත කවරේද? පිළිතුර ද්වේෂමූල සිතය. ද්වේෂමූල සිතය. මේ ප්‍රශ්නෙටත් උත්තර විදිහට දෝමනස්ස සහගත ප්‍රතිඝ සම්ප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිත කියලා ලියන්න ඇති කවුරු හරි. නමුත් මෙතනදී අදහස් කරන්නේ එහෙම නෙවෙයි. මේ සමස්තයක් වශයෙන් පොදුවේ මේ ද්වේෂමූල සිත කියන පිළිතුර. මොකද සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් යමක් ඉල්ලගෙන කෙනාට මේ කරදරයෙන් නිදහස් වෙන්න මේ කරයි යන්න කියලා දෙනවා සමහරවිට. එතකොට ඒ වෙලාවේ මේ කුසල් සිතක් ඇති වෙනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී ඇති වෙන්නේ ද්වේෂමූල සිතක්. ඒකයි මෙතනදී පැහැදිලි කරන්නේ. අර ද්වේෂයෙන් යුතුව නම් දෙන්නේ මේ දීම සම්බන්ධයෙන් ද්වේෂය නම් ගැටීම නම් හිතේ තියෙන්නේ. ඒ වෙලාවේදී පහළ වෙන්නේ ද්වේෂමූල සිතමයි. හොඳයි. මේ ජනිත කරගන්නට යෙදුණු රැස් කරගන්නට යෙදුණු කුසල් සිතිවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, ඉගෙන කියා ගන්න ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර සැලසේවා. සෑම සියලු දෙනාටම ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්න
මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් භවෙන් පසුවන හැම දෙනාටමත් තම තමන්ගේ ජීවිතවලට මේ පින් ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. සෑම සියලු දෙනාම ප්‍රාර්ථනා පරිතුම් බෝධි ඥාන වලින් නිවී සැනසෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයට පත් වෙත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍යානුමෝදනා කරමු. මේ පරලෝකගොස් පින් බලාපොරොත්තුෙන් පසුවන හැම දිනාටමත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ ජීවිත සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහාත් මේ වැඩසටහන හොඳින් සිද්ධ කර ගැනීම සඳහාත් නන්නාකාරයෙන් උදව් උපකාර කරන හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයේ බලයෙන් ශක්තියෙන් ආනුභාවයෙන් නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. ධර්මඥාන තව තවත් දියුණු තියුණු වේවා. ප්‍රාර්ථනා පරිදි උතුම් බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨ වේවා කියන අදහස ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍ය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා සාදු සාදු සාදු